समन्ता चक्रवालेषु अग्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गुणोक्तं धम्मश्रवणकालो अयं पदन्ता धम्मश्रवणकालो अयं पदन्ता धम्मश्रवणकालो अयं पदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मुनिम කියන්නේ කාලේන ධර්ම සාකච්ඡාවේ මේ සෙනසුනේ පිපෙදින්නේ ආලෝක වෙන්නේ ධර්මයේ පවතින තාක්කල් ඒ කියන්නේ හැම වෙලාවෙම ධර්මයේ යෙදෙන කාල සාකච්ඡා කරන පුහුණු යෙදෙන කාල මේවා කිරිපැණින් ඉතිරි ආලෝක වේ. අම්තා දාසකේක නැති වෙනවා නම් කමී පන්සලකගේ ඉතින් අපි කොහොමද සමානෙන් සැරයක් හරි ඉන්න හැමෝම මුළු මේ වගේ පිළිසතු වෙච්ච වෙලාවක සාකච්ඡා කරනවා. අපි කොහොමද මේකෙන් ඈතර වෙන්නේ කියන එක කොයි වෙලාවෙත් අපේ මනසට කාවක් දිය යුතුයි. හේතුව අපි හැමදාම සංසාරේ පුරුදු වෙලා තියෙන්නේ ඔය නිකරුණේ කතා කර කර නිකරුණේ හිස් වචන කිය හිත පුරුදු වෙච්චි සිතුවිලි ධාරාත් එක්ක යෙදෙන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපි කලාතුරකින් ලැබිච්ච මනුෂ්‍යාත්මය උදුරු ප්‍රත්‍යක්ෂ කරපු උත්තරීතර ධර්මතාවය සාකච්ඡා කරනවා. අපි හැමෝගෙම බලාපොරොත්තු තියෙන්නේ මේ අඳුරෙන් මොකක්ද? අඳුරෙන් ආලෝකේ කරා යන්න. අපිත් හැම වෙලාවෙම දැන් අවුරුදු 25ක් විතර කාලයක් තුළ හැම වෙලාවෙම හැම මොහොතක් පාසා මාසම ඉඳ ගන්න තම උත්සාහ කර කර තවත් ඉදිරියට ආධුනිකයෙක් ගත්තත් මොකද කරන්නේ? ආධුනිකයෙක් ඒකේ එහෙනම් කැමේ කහනවා මම අවස්ථාවක දැක්කන් පස්සේ මම එක සෙනසුනක එන්නකොට මගේ හිත මොනවන්නේ ප්‍රභාෂණ මොනවන්නේ සුණා කියලා මම ගියා ඒකද මේ සීමාව කියලා. එතකොට ඔබට එදිනෙදා ජීවිතයේදී දැනෙන වේදනා දැනෙන සිතුවිලි ධාරා උඩ ඔබ ඥාණයෙන් දැකලම නැද්ද කියලා. ඔබ මේකෙන් මත් වෙලා මේකේම යෙදෙන එකද හරි නැත්නම් හැම මොහොතකම ඔබේ මනස පිරිමදින එකද හරි කෝකද හරි හැම රහතන් වහන්සේ කෙනෙක්ම සක්මන් කරනවා නේ දෙක ඇයි එහෙනම් උන්වහන්සේලා හිස් භාවය දැකලා ඒක නොකර ඉන්න තිබ්බනේ එහෙම බුදුන් වහන්සේ සක්මන් කරනවා නේ සූත්‍ර වල තියෙන හේතුව නේද මම මේ දේ දැක්ක කියලා නිකන් ඉන්න තිබ්බා නේ උන්වහන්සේලා ඒ සමාපත්තිය වලට සමාදන් අතන හැම වෙලාවෙම යනවා කොයි නිරෝධේ පැහැදිලි දන්නේ කියලා නිරෝධ සමාපත්තිය ඉතින් ඒක දැක්කා කියලා ඒක සමාදින් නැතුව ඉන්නේ නෑ නේ දැක්කා කියලා සමාදින් නැතේ නිරෝධ සමාපත්තිය සමාදින් නේද ඒකයි හේතුව. එතකොට අනිවාර්යයෙන් හිත පිරිසුදු කළ යුතුයි. මොකක්ද දේශනාව කියන්නේ? පටිච්ච සම්පදාය සංයෝජන ප ဋ ාණය පටිච්ච සම්පදාය නේද? සංයෝජන වල තියෙනවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කාමරාග පටිඝය රූපරාග අරූපරාග මාන්න උද්ධච්ච අවිද්‍යාව එමනේ සංයෝජන 10ක්
මේ ප ဋ ාණ යොමු කරලා තියෙන හරියටම මේ සංයෝජන 10ට ප්‍රහීණය සඳහා කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් අපි මූලිකව සංයෝජන තුනක් ප්‍රහීණය සඳහා අපි බුදුන් වහන්සේ හිලිකරව කරපු මඟක් තියෙනවා. සෝපාකගෙන් අහන ඔබ කවුද? ස්වාමීනි මම නාම රූප දෙකක්. ඉතේ කයේ ක්‍රියාකාරීත්වය. පළවෙනි උත්තරය. දැන් මේ පිළිවෙත යෙදෙන්න පෙර අපි හැමෝම සීලයක පිළිපදගෙන ඉන්ද්‍රයන් සංවර කරගෙන ආහාර ප්‍රතිවේක්ෂාව යොදාගෙන හිත සමාධි කරගෙන සිතුවිලි සංස්කාර ධර්ම සිතුවිලි වල අතීත අනාගත සිතුවිලි බැහැර කරලා වර්තමානයේ පුරුදු කරපු සිතකට යන බුදුන් වහන්සේ පළවෙනි සතර සතිපට්ඨානෙ පෙන්නන දැන් එදා කිව්වනේ රුක්ක මූලයකට ගියා වූ ශුන්‍යාගාරයකට ගියා වූ ආරණ්‍යයකට පළවෙනි සතර සතිපට්ඨානෙ කරන්නේ කය කඳ කෙලින් තබාගෙන ආනාපාන සතිය තෝ කරන්න කියලා. හේතුව මේ සිතුවිලි ගිවිච්ච දේවලුයි බලාපොරොත්තු දේවල් දෙකම අතරලා වර්තමානයේ පුරුදු කරන එක තමයි ආනාපාන සතියේ හිත පිරිසුදු භාවය. ඒකේ බලත්තේ ප්‍රථම ධානය, ද්විතීය, චතුර්ථ ධානය කාමයන්ට තියෙන ආසාව සම්පූර්ණයෙන් ප්‍රහීන කරගත යුතු මේ මොහොත. කාමච්ඡන්ද ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච විචිතේ තීන මිද්දේ භාවනාවට උද්ධච්චයේ සිට විසිරිච්ච භාවය. බුද්ධ ධම්ම සංඝ තුරුණන් කෙරෙහි තියෙන ඒ කියන්නේ මෙතන බුද්ධ ධම්ම සංඝ කියන්නේ ටීචර් තියෙන එතන. හොඳට මතක තියාගන්න. මෙතන ටීචර් කරන ටීචර්ව සැකසුනොත් කෙලින්ම ආයෙත් සෝරි. දකින්න බෑ. දැක්ක කියලා කියන්න පුළුවන්. මොකද්ද? එතකොට කාමච්ඡන්ද ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච විචිකිච්ඡා. මෙතන විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ඊළඟට ඒ ටීචර්ස් ධම්ම ටීචර්. තුත් සැකේ නැති වෙනවා හරියටම අර ඒ ටීචින් ශරීර පුරුදු කරලා ධානයන් හතරදී. ඇට සැකේ නැති වෙනවා. ඒක දැනෙනවා. ඊට පස්සේ තමා කවුද කියන අන්න එතනදි සෝපාකට කියනවා මම කවුරුත් නෙවෙයි නාම රූප දෙකක්. සෝපාක කියනවා. එතකොට බුදුන් වහන්සේ මෙතන පෙන්නන සතර සතිපට්ඨානේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවේ සීලබ්බත පරාමාසය ප්‍රහීණය කිරීම සඳහා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝක අවිද්‍යාව දෝමනසං කියන භාවනාව. තමන්ගේ කය සහ අනුන්ගේ කය පිළිබඳ සිහියෙන් ඉන්න කියලා කියනවා. හේතුව සංසාරේ පුරුද්ද තියෙන අපිට සසරේ අනන්ත සංසාරේ එකක් හිතේ කය බන්ධනය. හිතේ කය බන්ධනයේට පළවෙනියෙන් හිතට කියලා දෙන කයේ තියෙන යථා ස්වභාවය. කයේ තියෙන මේක හරියටම ගෞරවාන්තික මන්ත්‍රය පුරුදු කරනවා අපි. මේ මන්ත්‍රය පුරුදු කරනකොට බොහොම ගෞරවාන්තිකව මන්ත්‍රය පුරුදු කරනවා. කාටවත් ඇහෙන්නේ නැතුව මේක කරනවා කරනවා. ඒක එහෙමනේ. එතකොට මේක මේ කියන්නේ ඒක දුවිල්ලක් නම් මේක ලෝකයක් වගේ දෙයක්. එහෙමද? ඒකට මෙච්චර කාලයක් සංසාරේ බැඳලා තිබ්බ සිතයි කයේ බන්ධනෙ කඩන්න අපි බොහොම සිහියෙන් මේක ගෞරවාන්තික පුරුදු කරේ. එතකොට ඒකේ පළවෙනි හිතට තේරෙනවා කයේ තියෙන යථා ස්වභාවය. මගෙන් අද දවසක් මිනිහෙක් කනවා මෙහෙම. අද මම නගරයට ගියා. නගරයට නම් මම එතකොට
පරණ මිතුරෙක් හම්බුණා මේ මනුස්සයා මගෙන් අහන්නේ භාවනා කරන මේ යෝගිලා කොහොමද බඩක් එළියට ඇවිල්ලා තියෙන්නේ? දැන් මම කියනවා භාවනා කරන යෝගිකේ ක්‍රමේ නම් මහලු භාවය, බඩේ එළියට නෙරීම, නොහැකි භාවය, තමන් අවබෝධයෙන් අතහැරීම තමයි යෝගී කියන්නේ කියලා. ඒ කිව්වේ මොකක්ද? ඒ කිව්වේ මොකක්ද? මරණය කියනකොට බය වෙනවා. ඒ මරණය කියනකොට බය මරණයට අවදි වීම. නිරාගත බයද, මහලු භාවය, අවබෝධයෙන් දැකීම තමයි යෝගී කියන්නේ කිව්වා. දැන් තේරුණාද දන්නේ කියන්නේ? හිතින් කය අතහැරිය. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය අන්න බලන්න. තව එකක් සම්බන්ධ වෙනවා මේ දුක්ඛේ ඥාණයට එනවා මෙතන. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය. කායනුපස්සනාවේදී කිලිම මේකේ කයේ තියෙන යථා ස්වභාවය පේනවා. එතකොට හිතෙන් කය අතහැරලා මේක පුහුණු වෙන්නේ. එතකොට මේ වගේ බොහොම ලස්සන උත්තර ඒ මොහොතම සිහියෙන් එන්නේ නැද්ද? දෙවෙනි කාරණා ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා. දැන් තමන්ගේ කය පිළිබඳව, තනුන්ගේ කය පිළිබඳව. මෙතන තමයි හරියට මොකද මාලාව මම හිතන්නේ. මේක ගැඹුරුද දැන් මෙතන? ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා. අනුන්ගේ කය පිළිබඳව, තමන්ගේ කය පිළිබඳව. සිහිය පවත්වන්න කිව්වා. ඇස නිසා යම් රූප කලාපයක දැකලා අභ්‍යන්තරේ සුඛ වේදනාවට හෝ දුක් වේදනාවට. දැන් ආනාපාන සතිය මන පිළිබඳ හොඳ ගවේෂණයකට එනවා. ආනාපාන සතිය හොඳට ගවේෂණයකට එනවා මනස පිළිබඳ. හොඳ ගවේෂණයකට එනවා. කියන්නේ සිතිල් ධාරා එතකොට මනස හොඳ ගවේෂණයකට එනවා. මොකද මනස දකින්න පුළුවන්. ඊළඟට කය පිළිබඳ පුහුණු කරද්දී ඉරියාපතකේදී තමන්ගේ ඇස පිළිබඳ ආයතන ක්‍රියාකාරීත්වය දකින්නකොට අහනකොට රස දැන අනුන්ගේ කයේ තියෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ඒක තේරුණාද? තමන්ගේ කයේ තියෙන ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු. අනුන්ගේ කය, තමන්ගේ කය පිළිබඳ සිහිය පවත්තන්න කිව්වා. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා. එතකොට ඇසෙන් රූප දැකලා ආස්වාදයේ විඳිනකොට තමන් අභිඥාවෙන් වර්තමානයේ දැකලා ලෝභ දේශයට හිත නොදී කැමැත්තට අකමැත්තට හිත නොදී අනිච්චයෙන් අතාරින්න කිව්වා. එතකොට මේ මොහොතේ ප්‍රබල සිහිය ඕනේද නැද්ද මෙතෙන්? ඕනේද නැද්ද? ඕනේ. එතකොට තමන්ගේ අභ්‍යන්තරේ කවදාකවත් ඉස්සරහ දැකලා නැතුව තමන්ගේ අභ්‍යන්තරේ දකින්න මෙතන පුහුණු මාලාවේ යොදවනවා. දැන් ඈත උස්සා වරිතයි. ඈත උස්සා වරිතද නැද්ද? රාගයි. දකින්නකොටම ඇහැ නිමිත්ත ආස්වාදයට යෙදෙනවා. නිමිත්ත තියාගෙන හිටියොත් ඉවරටම ඉවරයි. ඒක කතා කරන්නම දෙයක් නැහැ. එහෙම නෙමෙයි වෙන අවස්ථාවල. නිමිත්තේදී අභ්‍යන්තරේ දැකින්න ශක්තිය තියෙන්න ඕනේ. අභ්‍යන්තරේ අර ඇවිලෙන වේදනාව දකින්න ශක්තිය තියෙන්න ඕනේ. කැමැත්ත අකමැත්ත ඇස. එතකොට හොඳ නරක කියනකොටම සිහිය පැවැත්වුවොත් කන එතකොට ආවල එහෙම කිව්වා, ආවල මෙහෙම කිව්වා, ආවල මෙහෙම කිව්වා. එතකොට මේක ගැඹුරුද නැද්ද? මේක හරියට සිහිය තිබ්බොත් ප්‍රතිඵල තියෙනවද නැද්ද?
එතකොට අභ්‍යන්තරේ මේ කන නිසා ඇස නිසා එතකොට අහවලන්න වෙන්නේ කොහෙන්ද? හිතේ කන මුල් වෙනවා. ශබ්දය මුල් වෙනවා. එතකොට අභ්‍යන්තරේ කන නිසා ලෝභය දේශයට වේග ධර්මකින් ඇති වෙනවා. කොච්චරද? මේක නාසය ගඳ සුවඳ යනවා කැලි අලි ගඳක් නම් එනවා. මොකද අලියෙක්වත් එන්නොත් දන්නේ නැහැ. අනුන්ගේ කය නාසය නිසා දැන් ගඳ වදිනකොටම හිතෙන් අනිච්චයෙන් අතහැරියද නෑ අලියම වෙනවා. අභ්‍යන්තරේ එතකොට අලියට තියෙන බය නිර්මාණය වෙනවා. කතා කරන්න එපා කියනවා. ඇයි අභ්‍යන්තරේ මේක ගැඹුරුද නැද්ද? ඒ ප්‍රතිඵල ගන්න බැරි අපිට. දැන් පේන්නේ නැහැ. සද්දයක් ඇහෙනවා ඈතේ. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. හැබැයි හඬේ මොකක්ද? හඬේ නිර්මාණය කරනවා. ඒකට කන නිසා රූප නිර්මාණය වෙනවා. ඇස නිසා රූප නිර්මාණය වෙනවා. එතකොට ආහාර ගන්නවා. දැන් දාන දෙනකොට දෙන එක නම වෙනවා. ආහාරයේ තියෙන බාහිර ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. දිවේ තියෙන්නේ. එතකොට මේකේ එක්ක කැමැත්ත හෝ අකමැත්ත සිහිය පවත්තන්න කියනවා. එතකොට ඊළඟට ඔක්කොම අතරින් අනුන්ගේ කය බල නිර්මාණය වෙන අභ්‍යන්තරය කොච්චරද? ඇයි අපිට මේ වගේ ප්‍රතිඵල නැත්තේ? ඊළඟ ප්‍රශ්නේ. ඒකට අභ්‍යන්තරයේ සිතුවිලි ධාරා කොට ඔක්කොම මනුෂ්‍ය සිතුවිලිම නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනවද නැද්ද? නිර්මාණය. එතකොට මේ මනද්වාරයේ අනුන්ගේ කය පිළිබඳව තමන්ගේ කය පිළිබඳව තමන්ගේ කයට මට කිව්වා. මට නේද උනේ. දැන් මම නිර්මාණය වෙනවා ඒ සිතුවිලි ධාරා තුන. අනුන්ගේ කය වල නිර්මාණය වෙනවා. අතේ ආවල් නිකන් ඉන්නකොට හිතේ අන්න ඒ වෙලාවේ අපි වරක ඉන්න ගන්නවා කරනෝනේ වෙලාවට නේ මේ එන සිදුවි දාන ටික මොකක්ද අදාද එතකොට ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා යම් සුඛ කැමැත්තක් හෝ අකමැත්තක් වුණොත් කායේ කායානුපස්සී විරිති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යාව ලෝභද්වේෂයෙන් අනිච්ච අන්තරිට කියනවා. එතකොට සංයෝජන වල සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය තුන් සංයෝජනයක් තියෙනවා. හරි. සංයෝජන ප්‍රහීණේටි හරියටම සංයෝජන තුනක් ප්‍රහීණට ඊළඟට කියන බුදුන් වහන්සේ මේ හිත වර්තමානයේ තමා කවුද කියන ගවේෂණයේදී නැගිටිනකොට ඉඳ ගන්නකොට අවදිනකොට දකින්නකොට අහනකොට රස ගන්නකොට දැනෙනකොට මේ සියලු නාම රූපයන්ගේ යථා ස්වභාවය දකින්න කියලා. නාමංච රූපංච. සෝපක් කියන මම කවුරුත් නෙමෙයි හිතකුයි කයකුයි කියලා. එතකොට අපි ජීවිතේට අහලා නැහැ හිත විදාණය දෙනකොට කය නැගිටිනවා හිත විදාණය දෙන කය ඉස්සලා තබනවා හරියට ප්‍රබල සිහිය පේනකොට හිත මුල් වෙන කයට විදාණය දෙනවා කියලා පේනවා. හිතම මුල් වෙනවා කයට විදාණය දෙනවා කියලා පේනවා. එතකොට මේ වෙලාවේ අභ්‍යන්තර කියවන සිතුවිලිත් එක්ක මේක කරන්න බෑ. ඇයි ප්‍රතිඵල නැත්තේ? ඇත්තටම මෙතනම ගැඹුරුනේ. නැගිටිනකොට ඉඳ ගන්නකොට උස්සනකොට තවනකොට ප්‍රබල සිහිය පවත්තන්න කියනවා. එතකොට පේනවා හිත දෙන විධානයට කය ක්‍රියා කරනවා කියලා. ඇයි අපිට චතුත්ථ ධානවල තියෙන ශක්තිය
ප්‍රගුණ වෙලා තියෙන සිතක් අපිට තියෙනවා. නීවරණ නැති. ඒකෙදි පේනවා හැම හිතක් උපදිලා බිඳිලා යනවා. ඒ ක්‍රියාවත් ඉපදිලා බිඳිලා යනවා කියලා. උපදින හිතට කියනවා නාම කියලා. රූප ක්‍රියාවට කියනවා රූප කියලා. නාම රූප. දැන් ඊට පස්සේ අභිභව ගිහිල්ලා ආයතන ටික ක්‍රියාකාරීත්වය බොහොම සිහියෙන් බැලුවොත් අපිට තේරෙනවා ඇසට දකින්නකොටම හිතක් උපදිනවා. උපදින්න නැතුව දකින්න බෑ. උපදින හිත නාම හැටියට දකින්නදී රූප හැටියට. ඒ කියන්නේ මේ කිසිම රූපයක් කෙරෙහි වෙන වෙනම බලන්න බෑ. එමු මේ අවබෝධය ගන්න බෑ. අපිට කරන්න දෙයක් නැහැ. මේ අවස්ථාව දකින අවස්ථාව මේ කිසිම රූපයක් කෙරෙහි වෙන නොවි ප්‍රබල සිහියකින් ගවේෂණයක් කරොත් දකිනකොටම පද්දන හිත නාම හැටියට දැක්ක රූප හැටියට බලන්න. එතකොට උපද්දන හිත වහා ඉපදිලා බිඳිලා යනවා. දකින දේත් ඉපදිලා බිඳිලා යනවා. ඇහෙනකොට ගවේෂණය කරනකොට ඒ උපද්දන හිතත් වහා ඉපදිලා බිඳිලා යනවා. ශබ්දෝත් ඉපදිලා. එතකොට මේ වෙලාවේ විවිධ ශබ්ද මේ කපුටා මේ කුරුල්ලා මේ ගේ කුරුල්ලා මේ මිනිහා මේ අලියා එහෙම ශබ්ද වලට මේ හොය මේ කපුටාද අපි කරේ මෙච්චර කාලයක් අපි කරේ ඒක දැන් මේ ගවේෂණයේදී කිසිම වේදත්වයකින් තොරව ඒ අඳුරා ගැනීමෙන් තොරව ගවේෂණයක් කරොත් අපිට පේනවා හැම ශබ්දයක්ම ඉපදිලා උපද්දන නාමයක් නැති වෙලා ශබ්ද රූපය දොඩච පේන රූප උපද්දන හිතන් බිඳලා යනවා පේන රූපයත් බිඳලා යනවා ආහාරය ගත්ත පේනවා හරියටම දාපුවම උපද්දන හිත මේක හඳුනා ගන්න අපි කියනවා එකට අල්ලන්න කියලා අනන්ත කියලා හරියට සිහිය පවත්වා බලන්න කියලා බලවල වෙන ඉපදිලා වහම ඉඳලා රස රූපයත් ඉපදිලා වහම ඉඳලා හරි ගවේෂණය කරලා සිදුවේ නේ දැන් හරියට අල්ලන්නේ කියලා මෙතන හරියට සිහිය පවත්වනවා එතකොට යාට හරියට පේනවා මෙතන මොකක්ද බිඳිලා යනවා ඒ වගේම ගන්ධ රූපයත් එහෙමයි බලන්න මේ ප්‍රබල අවස්ථාවලදී අපිට මේ සිහිය පවත්වන්න ශක්තිය හම්බ වෙනවා එතකොට ගන්ධ රූපයත් ඉපදෙන වහම මොකක්ද නැති වෙනවා උපදින හිතත් බිඳිලා යනවා ගන්ධ රූපයත් ඉපදිලා එතකොට ආයතන 5 1 2 3 4 කය දැන් ස්නානය කරනවා හරියට ඒ කාලේ හරියටම ඇරලා ඇස් දෙක පියාගෙන ඉන්නවා බිඳිලා ගිහලා මොනවද දැනෙන්නේ නැතුව ගිහින් ස්නානය කරනවා මොකද ඉපදෙන කාය ස්පර්ශය අපිට මොකක්ද උපදින හිතත් බිඳිලා යනවා එතෙන් ඕනම සීසන් මේක අල්ලගෙන හිටියොත් ඕනම අයිස් කැටියකට අස්සට ගිහින් ශක්තිය තියෙනවා ඇයි ඉපදෙන ස්වභාවය දකින්නකොට මේක බොරුව බිඳිලා යනවා කාය රූපයක් ඉපදිනා වහම නැති වෙනවා ඊළඟ ඉපදෙනවා වහම නැති වෙනවා ගවේෂණය කරනවා එතකොට පේනවා මෙහෙම බලහිට මේක උස්සලා මේක දෙමු මේ රූපෙ මෙතනින් ඉවර වෙනවා ඒරියාව ඒක ඉරලා ඒක දිනුට මේක මෙතනින් ඉවර වෙනවා ඒ ගවේෂණය එතකොට ශබ්ද රූපත් ගවේෂණය කරපුවා තේරෙනවා ඒක එතනම වහම බිඳිලා යනවා මෙතනම වහම බිඳිලා යනවා මෙතනම වහම ඇති වෙන මොහොතම නැති වෙනවා එතකොට ඇති වෙන මොහොම නැති වෙන යථා ස්වභාවයක කයේ යථා ස්වභාවය මෙහෙම තියෙනවා නම් සක්කාය දිට්ඨියට මොකද වෙන්නේ සක්කාය දිට්ඨිය මම කියන එක දෙනවා එතන ඉපදෙන මොහොතම නැති වෙනවා එතන කෙනෙක් ඉන්නොත් ඉරියව්වලත් එහෙම තිබා හැතන ආයතන දෙකේ ක්‍රියාකාරීත්වයත් එහෙම තියෙනවා නේද සිදුවිලියත් ඉපදෙනවා වහම පේනවා හැම සංස්කාර ධර්ම ඉපදෙනවා වහම නැති වෙනවා පේනවා
එතකදී මූලිකව එතන සනාථ කරන්න අපි තවත් භවනාවක් දෙන ප්‍රබලව මේක ස්ථීර කරන්න මොකක් කරන්න සම්පූර්ණම හිත පිළිගන්න බුදුන් වහන්සේ කිව්ව මේ උත්තරීතර ධර්මතාවය හිත පච්චත්තං වේදිතබ්බ තමා තුලින් දකින්න විදර්ශනාවක් දෙනවා කය හොඳට වඩලා ගන්න ආයතන ටිකේ ක්‍රියාකාරීත්වය වෙන සිතුවිලි නැති ගවේෂණයක යොදවන්න කරන නිමිත්තකින් බැහැරලා නිමිත්තකින් ඒකට බලන ඉන්නකොට පේනවා හැම දෙයක්ම ඉපදෙනවහම මොකද්ද නැති අන්න වැඩෝ සමත සමාධිය මහෝපකාරී වෙනවා විදර්ශනා සමාධියට ඇතිවෙම නැතිව දකිද්දී තන හිත සමාධිය වෙනවා සමාධියල නිමිති නැතුව නැගිටින්න පටන් ගන්නවා කය නිර්පේක්ෂතාවය තියෙනවා මේක දක්කත්තු පිළිගන්නවා අන්න එදාට ටීචර්ස් අපිට ගන්නවා බුද්ධ පිළිගන්න ධම්ම කියන බුද්ධ ධම්ම සංඝ පිළිගන්න බලපෑම කය නිර්පේක්ෂතාවය තියෙනවා හිතේ නිර්පේක්ෂතාවය තියෙනවා කය සංස්කාර නිරුද්ධ වෙනවා මේක ඕනම කෙනෙක් දකින්න දෙයක් කියන දෙයක් නෙවෙයි දැක්ක පිළිගන්න දෙයක් කාය සංස්කාර කියන්නේ හුස්ම නැති වෙනවා මේ පරිශ්‍රණයනේ කාය සංසිද්ධි හුස්ම නැතිව කාය නැහැ වගේ දන්නේ නැහැ ඊළඟ මනෝද්වාරය නිරුද්ධ වෙන අවස්ථාව දැනෙන්නේ ප්‍රබල සමාධියක් කියන කන්ටැක්ට් සම්බන්ධ වීම දන්නේ නැහැ පොඩි මොහොතක් යට තේරෙනවා මහා සැනසීමක් දැනෙනවා ලෝකේ දාට ලෝකෙ දින්න වගේ දැනෙනවා ප්‍රීතියක් දැනෙනවා පස්සද්ධියක් දැනෙනවා කොයි වෙලාවෙත් තියෙන ප්‍රබල සමාධියක් දැනෙනවා තමහරන්ට අහපු ගමන් ආලෝක පේනවා එතකොට පේන හැම සංස්කාරයක්ම ඉපදෙන මහාම නැති වෙනවා බුදුරු ධර්මයේ මහරහතන් වහන්සේලා කියපු උතුම් මාර්ගය මේකයි කියලා මොකද අන්න බුද්ධ ධම්ම සංඝ විචිකිච්ඡා ප්‍රහීන මෙන්න සතර සතිපට්ඨානේ සංයෝජන ප්‍රහීනට සම්බන්ධ වෙන තැන මෙන්න සතර සතිපට්ඨානේ මොකද්ද පළවෙනි සංයෝජන තුනට නාම රූප පරිච්ඡේදය සම්බන්ධ වෙන තැන හරිද ඒකනේ අහන්නේ නේ දෙවනුව කියන වේදනසු වේදනවල පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්ස බුදුන් වහන්සේ අපි සංසාරේ ගමනේදී අනන්ත සංසාරේ අපි වේදනාව විඳ අභ්‍යන්තරේ අපි හැදුවා අපි වැළපුණා අපි විලාප කීවා ඔළුව ගහගත්තා කලාන්තේ වුණා අපි නමුත් ආත්මයේ වේදනාව තුලින් පණවගත්තා මා කියන එක තේරෙනවද ආත්මයේ වේදනාව තුලින් මොකක්ද පණවගත්තේ නැද්ද ඊට පස්සේ අපි මොකද කරේ අපි හැඬුවා අපි වැළපුණා එතකොට අපි හිතුවා ආත්මය තුල වේදනාවක් තියෙනවා කියලා. ආත්මය තුල මොකක්ද? වේදනාවක් මොකක්ද? තියෙනවා කියලා. එතකොට අපි දුක් වේදනාව පිළිගත්තා. දොත් පිළිගත්තා. ඊට සුඛ වේදනාවත් අපි පිළිගත්තා. එතකොට මේ වේදනාව වලට මූලස්ථාන වෙන්නේ ඇහැ කියලා දැනන්නේ නැහැ. වේදනාවට මුල් වෙන්නේ ඇහැ. වේදනාවට මුල් වෙන්නේ නාසය. වේදනාවට මුල් වෙන්නේ දිව. වේදනාවට මුල් වෙන්නේ කය, වේදනාවට මුල් වෙන්නේ හිත. මිනිස්සු මේ මග යද්දී වේදනාව කයේ විතරක් බලනවා.
සංවේදනාව බලනවා කයේ විතර. ඒකට කයේම වේදනා සංසිඳන්න බලනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ පෙන්නනවා වගේ මේ කයට වද දීලම කයට දුක් දීලම කයේ මේ නිර්වාණයක් හොයන්න බෑ කියලා. කියනවනේ. එතකොට යම් කෙනෙක් මේ කයේ විතරක් වේදනාව බැලුවොත් ඒ වේදනාවනේ සංසිඳෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කයත් එක ආයතනයක් වේදනාව මුල් වෙනවා. එහෙමද? කයත් එක ආයතනයක් මොකක්ද? වේදනාව මුල් වෙනවා. ඇසත් එක ආයතනයක් වේදනාව මුල් වෙනවා. එතකොට අපි සංසාරේ ගමනේදී ඇහැින්ද වේදනාව වින්දා, කනින්ද, නාසයෙන්ද, දිවෙන්ද. එතකොට මෙහි බාහිරින් ලෝකෙන් බැහැර විය යුතුයි. තමා ගවේෂණයේදී නාම රූප දෙකගේ ස්වභාවය දැක ආයතන දෙකේ ක්‍රියාකාරීත්වය දෙවෙනි වේදනාව ගැන බොහොම සියපැත්තෝ. වේදනාව දෙක දිහා බලනකොට අපිට තේරෙනවා මෙන්න මේකෙන් හින්දා තමයි අභ්‍යන්තර වේදනාව වෙන්නේ. රූපනේ ඇහැ රාගයි, කන නාසය දිව කය හිත පහම රාගයි. එතකොට අපි ඇස දැන් පොඩ්ඩක් තව ගැඹුරින් අපි මේක ඇතුළට ගියාම අපි වේදනාව සිහියෙන් බලනවා. ඉස්සරහ මගේ හිත කුමක් මුල් වෙලා වේදනාව වෙනවද? ඇහැ මුල් වෙනවා මගේ හිත වේදනාව වෙනවා දැන්. මගේ හිත නැවත මොකක මුල් වෙනවද? කන මුල් වෙනවා වේදනාව වෙනවා. නැවත මගේ හිත මොකෙන් මුල් වෙනවද? රසය ඔබම මුල් වෙනවා වේදනාව වෙනවා. නාසය මුල් වෙලාම හිත මුල් වෙලාම වේදනාව වෙනවා. හැබැයි අපේ සංසාරේ පුරුද්දම මොකද්ද? මේ හැම සත්‍යයකම වේදනාව මුල් වෙලා තියෙනවා කියලා බුදුන් වහන්සේ ප්‍රකාශනය කරනවා. එතකොට මේ හැම සත්‍යෙම රාගාදී කෙලෙෂයන් තියෙන හැම සත්‍යයකම සැනසීම හොයනවා. මේ සැනසීම හොයන්නේ වේදනාව මුල් වෙලා කියලා අපි කියනවා. එහෙමද? මේ හැම සත්‍යයකම වේදනාව හොයනවා. මේ දැන් මේන් බහැර වෙලා ඉන්න හැම ගිහියෙක්ම පාසම සැනසීමක් හොයනවා. ඒ සියුම් ගවේෂණේ නැතුව මේ වේදනාව පස්සෙම ගිහින් සැනසීමක් හොයනවා. මේ වේදනාවට මුල් වෙන කාම වස්තුන් ඔක්කොම ගොඩ නැගිලා තියෙනවා. එතකොට මුළු සරවත් ලෝකෙම ඉන්න හැම සත්‍යයකම වේදනාවේ ආස්වාදයටම දුවනවා. ඒ වේදනාව ඇස නිසා පහළ වෙනවා කියන ගැඹුරු ධර්මතාවය මේ දෙවියන් මම මිනිස්යන් අතර ප්‍රචලිත වෙන්නේ නැහැ බුදුරු හැර. දෙවියන් මම මිනිස්යන්ට මේක වශී වෙන්නේ නැහැ බුදුරු හැර. බුදුරුම් පෙන්න මේ වේදනාවට මුල් වෙන්නම ద్వාරම් ක්‍රියාකාරීත්වය. ඒක ගැන සිහියෙන් බලන ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය, තෘතිය, චතුර්ථ ධ්‍යාන අභිඥාවෙන් සිහියෙන් බලනකොට වෙනවා මේ වේදනාව ඉපදෙන මහා මොකක්ද? වේදනාවේ මුල් වෙන දේ තණ්හාව කියන දකින්න. එතකොට දුක්ඛේ ඥානං දැනුණා මෙතෙන්දී සමුදය මෙතෙන්දී චතුරාර්ය සත්‍යය. සතර සතිපට්ඨානේ හරියට සම්බන්ධ වෙනවා. වේදනානුපස්සී විහෙරති ආතාපි අන්න දෙවෙනි සංයෝජන ධර්මතාවයේ කාමරාග පටිගය. අන්න සංයෝජන ඊළඟට තියෙන කාමරාග පන්තුරනේ වෙන හැටි. කාමරාග පටිගය. කාමරාග සුඛ වේදනාව සම්බන්ධයි. පටිගය දුක් වේදනාව සම්බන්ධයි. යම් කාමරාග පටිගයක් යම් එන්නේ ඇස මුල් වේ යුතුයි. නැත්තම් කන මුල් වේ යුතුයි. නැත්තම් කය නැත්තම් හිත මුල් වේ යුතුයි. දැන් මේක සිහිය පවත්තන්න කියනවා අපිට. දැක ගන්න කියනවා. ඒ මොහොත දැක ගන්න. මේ මොහොත දැක ගන්න කියනවා. දකින්නකොට මේක වහා ඉපදිලා වහන්න තියෙන දේ. එතකොට සංයෝජන දෙකේ මේක පුහුණු කරනකොට අර තියෙන කාම රාගය සිහිය පවත්තන්න කියන ප්‍රබල සිහිය පවත්තන්න තමන්ට තියෙන ඇලීම අඩු වෙන්න පටන් ගන්නවා. ගැටීම
ඒ පටිගිය මුල් වෙන්නේ ద్వාරය අකමැත්ත දුක්ඛ වේදනා සුඛ වේදනා මෙතන. එතකොට සතර සතිපට්ඨානෙ වෙන්නේ සංයෝජන දෙක තුන ප්‍රහීන වුණාන් පස්සේ වේදනානුපස්සන සම්බන්ධ වෙන හරියටම ඔව් මෙතෙන්ට. එතකොට චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙනවා හරියටම වේදනානුපස්සන සමුදාය සත්‍යයට. තේරෙනවා සමුදාය සත්‍ය සම්බන්ධ වෙනවා මොකද? වේදනානුපස්සට සංයෝජන ප්‍රහීනයේදී කාමරාග පටිඝය සම්බන්ධ වෙනවා. හරියද? එතකොට මේක සිහිය පවත්වනකොට අපිට අභ්‍යන්තරයේ මුළු බුදුදහමම සූත්‍රය අඩංගුවේ නැහැ කියලා අපි කියනවා. සූත්‍රය අඩංගුවේ බුදුදහමම අභ්‍යන්තර පරිශීලනයේම සම්බන්ධයි කියලා කියනවා. ඒ සූත්‍රය කියන්නේ අභ්‍යන්තර පරිශීලන සම්බන්ධය. එතකොට අභ්‍යන්තරයේ ඇවිලෙන වේදනාව අපි ඇවිලිලා ඊට පස්සේ ඒක පණවන ආත්මය අපි වින්දා. දැන් බුදුන් වහන්සේ තවත් හොඳට විදර්ශනාව හොඳට ප්‍රබලව අනිමිත්ත වශී කරන උත්තරමයන් වහන්සේ කියන හරි කායන පුරුෂ හොන්තට බලන්න. අපි කර්මස්ථානෙ දෙනවා. උඩ ඉඳන් යටට ඉඳන් උඩට මේක මෙනෙහි කරලා බලන්න. අපිට කරන්න දෙයක් නැහැ. ගන්න මිනිහට ගන්න පුළුවන්. ඉල්ලන එක කරලා අපි දෙනවා. ප්‍රතිඵල ලැබෙන එක නොලැබෙන එක අපි ගන්න මේකයි ක්‍රමය. උඩ ඉඳන් යට ඉඳන් උඩට මේක බලන්න. බලනකොට ඔන්න හිත නැගිටිනවා හොඳට. ඇයි? වැඩි ආනාපාන සතිය මහෝපකරණ සතර සතිපට්ඨානෙ වැඩිම සඳහා. දැන් මේ වැඩි ආනාපාන සතිය ධානය ප්‍රබල වෙනවා. දැන් ගවේෂණයට දැන් හිත සමාධිය වෙනවා. සමාධි වෙච්ච සිතේ ගවේෂණය කරන නිමිත්ත. එතකොට පින්න සංස්කාර ධර්ම ඉපදිලා මහා දැන් මෙයාට දැන් අනිමිත් සමාධි ක්‍රියාත්මක වෙනවා. අනිමිත් සමාධිය ක්‍රියාත්මක වෙන උඩට. දැන් උඩට කියන ප්‍රභාෂර වෙච්ච සිතට හිතට ඊට පස්සේ හිතට කියලා දෙනවා චක්කුන් අනිච්චයට. රූපය අනිච්චයට. චක්කු විඥානය අනිච්ච, චක්කු සංපස්සය අනිච්ච, වේදනා අනිච්චයට මෙනෙහි කරනවා. මේකට කියන්නේ නෛෂ්කම්ම විතර්කණය කියලා. එක්කම මේක මෙනෙහි කරනකොට නැවත හිත නැගිටින්න පටන් ගන්නවා. සෝතං අනිච්චං සද්දෝ අනිච්ච සෝත විඥාන තින්න සංගති පස්සෝ සෝත පරිශේදය. එතනම එක සම්බන්ධ වෙන්නේ මුක්තම එතනම. එතකොට සුඛ හෝ දුක අන්ත දෙක මුල් වෙන්නේ කන. නැත්නම් නාසය නැත්නම් දිව. එතකොට අභ්‍යන්තරය ඇවිලෙනවා නම් යම් දුක් වේදනා සුඛ වේදනා මුල් වෙනවා නම් ආයතන පහ මුල් වෙන්නේ චක්කුන් රූපං චක්කු විඥානං චක්කු සංපස්සං වේදනාව මුල් වෙනවා. මෙතෙන්ම සත්‍ය භවගාමිත්වයකට හිත යොමු වෙනවා. අවිද්‍යාවච්චය සංඛාරා ඕන දැන් මම කියනවා. දැන් සම්බන්ධ කරන්න කිව්වා මට. අවිද්‍යාවච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම ධර්ම හිතේ කයේ ක්‍රියාකාරීත්වය. නාම රූපපච්චය සලආයතන ආයතන පහ. සලආයතන පච්චය පර්ශු චක්කුන් රූපං චක්කු විඥානං චක්කු සංපස්සං අනවේදනා සෝතං සද්දෝ සෝත විඥානං චෝත සංපස්සං වේදනා ජීවයන් සංජීව විඥාන ජීව සංපස්සං ග්‍රහණ කන්දු ග්‍රහණ විඥාන ග්‍රහණ සංපස්සං වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති රාම සෝක පරිදේ මෙන්න මේ වේදනා මුල් වෙලාම තමයි සංස්කාර නිර්මාණය වෙන්නේ. වේදනාව මුල් වෙච්ච හින්දා තමයි අභ්‍යන්තරයට මොකද්ද? සංස්කාරය මුල්. මෙන්න මේ ගවේෂණයේදී අපි එකින් එක නිමිත්ත මෙනෙහි කරනකොට නිමිති නැතුව හිත සමාධිය නැති.
බොහොම ප්‍රභාෂිත නැවතත් කාය නිර්පේක්ෂතාවය මොකක්ද? හිතේ නිර්පේක්ෂතාවයක් ඇතිලා බොහොම ප්‍රභාෂිත තැනකට වැඩනවා හිතයි. මෙන්න මෙතෙන්දී කාමරාගයේ පටිඝ තුනී වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මතාවයේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානෙ දකිනවා. පටිපදාව මෙසේ කියලා කියනවා. පටිපදාව මෙසේ කියලා දකිනවා. දැන් මෙතෙන්දී දැන් අවිද්‍යාව සංඛාර විඥානේ නාම රූප සංආයතන ආයතන අපි හැම වෙලාවෙම උපදිනවා හිත. මේකට මුල් වෙන්නේ මෙන්න මේ අභිධර්මයේ මේ බුදුන් වහන්සේ කියන මෙන්න මේ සම්දිස්ථාන. මෙතෙන්දී මෙනෙහි කරන අපිට තේරෙනවා කිසි තැනක ලෝකේ නැහැ. ලෝකේ නිර්මාණය වෙන්නේ අභ්‍යන්තරික ආකාරයෙන් නිසා කියලා. මෙහෙතේ රූපයන් නිර්මාණය වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස රොට්ට බරමුණ ඔක්කොම නිර්මාණය වෙන්නේ බාහිරින්නේ අභ්‍යන්තරින් කියලා. මෙතෙන්දී ක්‍රියාවට ප්‍රතික්‍රියාව විරහිත වෙනවා. ඔන්න ඊළඟට ක්‍රියාවට ප්‍රතික්‍රියාව අපි කරේ ඇයි ප්‍රතික්‍රියාවට ප්‍රතික්‍රියාව කරේ? ක්‍රියාවට ප්‍රතික්‍රියාව කරේ නොදැනීම නිසා මෝඩකම නිසා. ක්‍රියාවට ප්‍රතික්‍රියාව කරනවා කම්ම කරා. කාය කම්ම කරා. මනෝ කම්ම කරා. මේක සංස්කාරයේ ප්‍රගමණය වෙනවා. මේකට මුල්ුනේ ආයතන ක්‍රියාකාරීත්වය නිසා. සත්‍යයේ මරණයේදී වාස් සංස්කාර නිරුද්ධ වෙනවා. කාය සංස්කාර නිරුද්ධ වෙනවා. මනෝද්වාරයේ අවිද්‍යාවෙන් හින්දා ඇති වෙන සංස්කාර නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසාම විඥානයේ නාම රූප ඇති කරගෙන සලආයතන නාම රූප සලආයතන ක්‍රියාකාරීත්වය නැවත වැටෙනවා. නැවතනක බුදුන් වහන්සේ ඒක දරව කරනවා. ඒ තේසම අපි පරිස කරලා වේදනා කරනවා. වේදනා කරලම තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදාන වෙනවා. උපාදානද භවයට තරනවා. ජාතියයි ජරාවයි, ව්‍යාධියයි මරණයයි, ශෝකයයි පරිදේ මේ නිසා උපදිනවා. මේ නිසාම උපදිනවා. දැන් අපි බොහොම සිහියෙන් ගවේෂණය කරන හිතට අපි දන්නවා මේ ආයතන ටිකින්ද වේදනා කරන සිතුවිලි නිර්මාණය වෙනවා කියලා. දැන් ඊළඟට අපි කියන බොහොම සමතන. දැන් සිත් බලන්න කියලා කියනවා. දකින්නේ හිතට. දැක්කෙත් හිත. ඇහෙන්නේ හිතට. ඇහෙන්නේ මේක මොකක් මුල් වෙලා ඇහෙනවද? කන මුල් වෙනාම හිතට ඇහෙනවා. ඇහෙන්නේ හිතමයි. පේන්නේ හිතටයි. ආග්‍රහණය කරන්නේ රස දැනෙන්නේ හිතටයි. හිතේ සිතුවිලි නැත වෙන්නේ හිතටයි. මේකෙන සිහිය පවත්තන ප්‍රබලව. එතකොට පේන හැම ලෝකේ හැම දෙයක්ම මේ හිත මුල් වෙලාම පවතිනවා කියලා. එතකොට තමන්ගේ හිත පේනකොට පේනවා දැන් කාමච්ඡන්දේ තියෙනවා නම් බොහොම ලස්සනට ඒක පේනවා පිළිසුදු. බොහොම ලස්සනට කැමති කාන්තාවක් කොයි වෙලාවෙ මොහොතක් පාසා ගිහින් කැඩපත බලන කාන්තාවට පොඩි කැලලක් තිබ්බත් අයින් කරනවා. මෑගේ ඇඟේ ගඳක් දාඩියක් ආව බොහොම ඉක්මනින් ගිහින් නානවා සෝදෝ. එයි මේ කිරිට පේන. ඒ වගේ හිත ගවේෂණය කරනකොට හැම මොහොතක් පාසාම හිතේ කිලිට පේනවා. මේක පේන්නේ කුසල්සිත වැඩි වෙන නිසා. එන්න අකුසලෙන් දැන් පේන්න පටන් ගන්නවා. වැලක් වගේ සිතිවිලි ධාරා කොට පේන්න පටන් ගන්නවා. යම් කෙනෙක් නිර්වාණය බුදුන් වහන්සේගේ උත්තරීතර ධර්මයේ මේක පහසුයි කියලා එකත් අතිශෝක්තියක්. මේක අපහසුයි කිව්වොත් ඒකත් අතිශෝක්තියක්. මේක අපහසුයි කිව්වොත් මේක ඥානවන්තයාට බැහැ කිව්වොත් ඒකත් බොරුවක්. මේක ඉතාම සරලයි පුළුවන් කිව්වොත් ඒකත් මොකක්ද?
ඕම ගවේෂණයෙන් සිහියෙන් කරොත් මේක දැක ගන්න පුළුවන්. මොම සද්ධාවෙන්, ගෞරවයෙන්, සද්ධාවෙන්, වීරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. දැන් මෙතෙන්දි මෙහෙම සිහිය පවත්වනට දැන් තේරෙනවා සිතවිලි ධාරා විතරයි මගේ හිතේ තියෙන ආයතනයක්. දැන් මට ප්‍රශ්නයක් නැහැ. අභ්‍යන්තරේ තියෙන මනෝද්වාරය චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේනෝ. අන්න මෙතෙන්දී බුදුන් වහන්සේ හරියට සංයෝජන පහක් ප්‍රහීණය සඳහා මේ කර්මස්ථාන දියත් ඊට පස්සේ අපි බොහොම මේ අවිද්‍යාවයි කියලා දකිනවා. විඥානයේ දොළුන හැම සිතුවිල්ල පාසම මොකක්ද දකින්නේ? අවිද්‍යාව කියලා දකිනවා. සංස්කාරය දකිනවා. විඥානයේ නාම රූප දෙක පනවගෙන ඉන්නවා. සලආයතන ක්‍රියාකාරීත්වය දකිනවා. ආයතන උපදින වහම නිරුද්ධ වෙනවා. සලආයතන දකිනවා. වේදනාව උපාදානය වෙනවා කියලා දකිනවා. වේදනාව මුල් වෙලා රූපේ තියෙනවා කියලා දකිනවා. වේදනාව මුල් වෙලා සංඥාව තියෙනවා කියලා දකිනවා. වේදනාව මුල් වෙලා සංඛාරේ විඥානේ රූප වේදනා සංඥා සංඛාර නිර්මාණයන්නේ වේදනාව මුල් වෙලා කියලා දකිනවා. පස්සේ මුල් වුණාට වේදනාවම භුක්ති වෙන සත්‍යයට රූපේ භුක්තියක් වෙනවා. වේදනාව සංඥාව සංඛාර විඥානේ. දැන් බුදුන් වහන්සේ ඊළඟට කියනවා අභ්‍යන්තරයේ සිතුවිලි ධාරා ටික සියලු දේම නිරුද්ධ කිරීම සඳහා නැති කිරීම සඳහා රූප රාග අරූප රාග මාන්න උද්දච්ච අවිද්‍යාව රූප රාග අරූප රාග පිට ප්‍රශ්නේ උද්දච්ච මාන්නේ උද්දච්ච අවිද්‍යාව කියන තුන් සංයෝජන අභ්‍යන්තරය ඉතුරු වෙනවා කියනවා. ඒ ඉතුරු වෙච්ච සියුම් චින්තාමවේගය ඇතුලේ තියෙන්නේ රූප රාගය අරූප රාගය මාන්නේ උද්දච්ච අවිද්‍යාවයි. උද්දච්ච විතිරිච්ච සිත් සම්බන්ධයි. ඒක ඒ මිනිසු කියන උද්දච්චයි කියලා. ඒ මාන්නේ සම්බන්ධයි. ඒකයි දා උද්දච්චයි. ඒක අවිද්‍යාව මුල් වෙලා තියෙනවා. සංස්කාරය නිසා. අභ්‍යන්තරය. එතකොට මේ කිලිට බුදුන් වහන්සේ කියන මේ කිලිටමයි කියලා. බුදුන් වහන්සේ කියනවා කිලිටමයි කියලා. කොච්චර පිසුසු වතුර ඉදරකට අසුචි ටිකක් ගහුවොත් ගඳ ගන්නවා කියලා. සිතුවිලි ධාරා ටික අභ්‍යන්තරේ ඉතුරු වෙලා තියෙනවනේ එතන කිලිටමයි. දැන් මෙතෙන්දී බුදුන් වහන්සේ පෙන්නනවා දැන් මේ වේදනාව මුල් වෙච්ච හින්දා රූපේ නිර්මාණය වෙලා තියෙනවා. වේදනාව මුල් වෙච්ච හින්දා රූපේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ රූපය මුල් කරගෙන වේදනාව ඇති වෙනවා. වේදනාව තුළ තමයි රූපේ තියෙන්නේ. ඒ රූපේ මුල් වෙච්ච හින්දා වේදනාව තියෙන සුඛ දුකට වැටෙනවා. සංඥාවෙන් හඳුනා ගන්නවා. සංඛාරය කරන විඥාණයට ඇතුළු කරපු නිසා අවිද්‍යාව මුල් වෙනවා කියනවා. අවිද්‍යාව මුල් වෙනවා. එතකොට අවිද්‍යාව මුල් වෙලා තියෙන්නේ අසත් රූපයත් විඥානයත් පස්චාත්. අස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ උපද්දන හිත. ඒකේ සාධාරණ සිතිවිලි පහක් පහළ වෙනවා. පස්ස වෙනවා, වේදනාව වෙනවා, සංඥා වෙනවා, චේතන වෙනවා, මනසිකාරය වෙනවා. පස්සේ තුල රූපේ නිර්මාණය වෙනවා. වේදනාව තුල සුඛ දුකට වැටෙනවා. සංඥාවෙන් හඳුනා ගන්නවා. බාහිරෝ ආධ්‍යාත්මික. චේතනා මුල් කරගෙන චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. චේතනා මුල් කරගෙන සංස්කාරය කරනවා. මානසිකාරයේ ස්වභාවය, හිතේ ස්වභාවයක් සංස්කාරය කරගෙන විඥාණයට මොකද්ද? මේ අවිද්‍යාව. දැන් මේ හිතේ ප්‍රඥාව නැහැ, හිතේ නිරුද්ධේ සංසාර. මෝඩයි. මෝඩ නිසා තමයි අවිද්‍යාව සංස්කාරය තියෙන්නේ.
අන්න රූපරාග මාන්නේ උද්දච්චේ අවිද්‍යාව. උද්දච්චේ මාන්නේ අවිද්‍යාව. මාන්නේ තියෙන සියුම් සක්කාය මතයි. සක්කාය කියන්නේ අන්න එතන තියෙනවා මමයි වගේ ආත්මය. දැනෙනවා මම ඉන්නවා. කොච්චර විදර්ශනාද නැගිට්ටා සියුම්මට තමා සංඥාවෙන් ඉන්නවා. අවිද්‍යාවේ සිටිවිලි විඥානයේ දොඩවනවා. තමන් පනවගෙන ඉන්නවා. මේ විඥානයේ දොඩවන එකත් බැහැර වුණා. විදර්ශනා සමාධියේ තමා ඉන්න සංඥාව තියෙනවා. තමා ඉන්න දැනීම තියෙනවා. ඒතකොට සංඥාව වේදනාවයි තියෙනවා. එතකොට අවිද්‍යාව මුල් වෙලා තියෙනවා. දැන් මෙතෙන්දි වරක ඇහත් රූපය චක්කු විඥාන චක්කු සම්පස්සය. චක්කු සම්පස්සය කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. මේ තියෙන හිත මොකද්ද? ඇහෙන හිතේ අපි කෙනෙක් නිර්මාණය වෙනවා. වේදනාව තුල පස්ස වෙලා වේදනාව තුල කෙනෙක් නිර්මාණය වෙනවා. එතකොට ඒකෙන් සුඛ දුකට වැඩිනවා. අන්න එතන රූපේ හට ගන්නවා. වේදනාව වෙනවා. සංඥා වෙනවා. සංඛාරය වෙනවා. විඥානය. දැන් අස රූප විඥානය පරිචේ බැවෙන්නව රූප උපාදානස්කන්ධය අනිච්ච ස්වභාවය වෙන්නේ. වේදනාවේ සංඥාවේ සංඛාර විඥානය එකින් එක වෙන්නේ කරනවා. කනත් ශබ්ද සෝත විඥානය සෝත සම්පස්සය. අන්න රූපය අනිච්ච භාවය වේදනාවේ සංඥාවේ සංඛාර විඥානය. දැන් දිවත් රසයත් ජීව විඥානයේ ජීව සම්පස්සයත් අන්න රූපයේ වේදනාවේ සංඥාවේ සංඛාර විඥානය අනිච්ච භාවය කරන අභිඥාවයි. අනිමිත්ත සමාධියෙන් ප්‍රබල. නැගිටින අනිමිත්ත සමාධිය. ගන්ධෝ ගාණ විඥාන ගාණ සංපස්සං රූපම් වේදනං සංඥං සංඛාරං විඥානං අනිච්ච ස්වභාවය මෙහි මනෝ ධම්මෝ අභ්‍යන්තරේ මනස සම්බන්ධව සිටිවිලි ධම්ම රූප ඒ ධම්ම රූපේ දෙන්නේ වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංඛාර විඥාන එකින් එක ආයතන පහ මෙනෙහි කරනකොට අන්න දැන් කායනුපස්සන වේදනානුපස්සන චිත්තනුපස්සන අනිමිත්ත එකින් වඩි අනිමිත්ත වඩන නැගිටින්න සිටේදී අන්තිමට මේ පංච උපාදානස්කන්ධය මෙනෙහි කරනවා හිත ආය නැගිටිනවා උඩ නැගිටින නැවතත් කරන්නේ කාය නිර්පිල්සිතාවය මොකක්ද දැන් එතකොට නිමිත්තකද ආයතන ක්‍රියාකාරීත්වය හිතට පෙන්වන ඇති වෙනවහම මොකද්ද නිමිත්තකනේ අනිමිත්තකෙන් පෙන්වන ආයතන ක්‍රියාකාරීත්වය ඉපදිලා වාහන ඇතින ස්වභාවය. ඒකට නැවත කියලා ප්‍රභාෂරයේ සංගත වෙනවා. දැන් මේකට මුල් වෙලා තියෙන අවිද්‍යාව. දැන් අපිට තියෙන ඉතුරු වෙන සංස්කාර. එතකොට විඥානය තමයි ඇතුලේ දොඩවන්නේ. දැන් අපිට ඥාණයෙන් පේන නාම රූප පනවනවා. සාලායතන ක්‍රියාකාරීත්වය පේන ඇහෙනවා බින්දනවා එනක සනාතන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති පච්චත්තං තමා තුලින්ම මොකක්ද? තමා තුලින් දකින්න මේක. කවුද කියන්නේ නැහැ කියලා. අපි කියන්නේ දකින්න මේක. ආයතන ක්‍රියාකාරීත්වය පේනවා. විඥානයේ පනවගෙන නාම රූප දෙක පේනවා. අභ්‍යන්තර විඥානයේ දුරවන පේන අවිද්‍යාව. දැන් අනිමිත් සමාධි කය නිර්පේක්ෂතාවයට විඥානයේ දුරවන අවිද්‍යාව පේනවා. සංඛාර උපදවන. පණව නාම රූප දෙක පේනවා. සලආයතන කියනවා. පස්සන වේදනා පේනවා. තණ්හා උපදවන මෙතන පේනවා. උපාදානීය භව ජාති ජරා ව්‍යාධි. එතකොට අවිද්‍යාව සංස්කාර අවිද්‍යාව නිරුද්ධුණු සංස්කාර නිරුද්ධුණා පේනවා අභ්‍යන්තරය. එතකොට නාම රූප දෙකේ සම්බන්ධ වීම නැති වෙනවා. සුනිත භාවයට. නාම රූපං නාම නිරෝධෝ. සලආයතන නිරෝධය. ඇහෙන්නේ දැනෙන්නේ සලආයතන නිරෝධය. සලආයතන නිරෝධෝ අන්න ඇහෙන්නේ පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා
තමා ඉන්න දැනෙන්නේ නැත්තම් ඉන්න තැන දැනෙන්නේ නැත්තම් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරෝධ නැවත නැවත උපද්දන මේ තණ්හාව නිරුද්ධ වෙන පේනවා. තණ්හාව නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන භවයට තල්ලු කිරීම නිරුද්ධ. ජාති ජරා ව්‍යාධි මරණය නිරුද්ධ වෙනවා පේනවා. තමාගේ ගවේෂණයෙම පේනවා. මෙතෙන්දිත් තව හිතට යට තියෙන මොනවාද? රූප රාග, අරූප රාග, මාන්න, උද්ධච්ච, අවිද්‍යාව. උද්ධච්ච, මාන්න, උද්ධච්ච, අවිද්‍යාව කියන සක්කාය තියෙනවා. තමන්ගේ අභ්‍යන්තරය. සංසාරේ පුරුදු වෙච්ච ඉතින් කොච්චර කාලයක්ද? කැලු කරන්න එපා මේක මහා ගැඹුරක්. එච්චර පුරුදු වෙච්ච හිතේ තියෙන කිලිට්ට තියෙන අලුයට ගින්දර තියනවා කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. දැන් පෙන්නනවා මේ සියලු සංස්කාර ධර්මයම හේතුඵලයි. අද හවස මෙහෙම දේශනාවක් වෙයි කියලා හිතුවේ නැහැ. හිතුවද? නෑ. මෙතෙන්දි කැස්සා ඔබ වහන්සේ. කවුද කැස්සා? කැස්සා. මේ කැස්ස වෙයි කියලා හිතුවද? ඔබ වහන්සේ උම hina වෙයි කියලා හිතුවේද නැහැ. එතෙන්ද. හිතුවේත් නැහැ. එක එක වෙලාවෙදී සීමුක්ති කරන දේවල් තියෙනවා. මේව හිතලා මතල කරන දේවල් නෙවෙයි. අපි මෙතාකල් හිතුවේ මේ සියලු දේම මොකක්ද? Tamanට පේන හැටියට හිතුවා. මේ දේ මම දැක්කා. මේ දේ මට ඇහුණා. මේ දේ මට රස දැනුණා. මේ විදිහට මට ගන්ධය ආවා. මේ විදිහට මට ස්පර්ශය ආවා. මේ විදිහට මේ අරමුණ ආවා. නමුත් අපි මේ සිදුවීම ගැන යථා ස්වභාවය දන්නේ නැති නිසාම සංසාරයට ඇද බෑ. ආත්මේ පණවන්න. දැන් ප්‍රබල 100කින් ගවේෂණය කරන්න පුළුවන්. මේවා නිරයයෙන් හට ගන්න හිතලා මතලා හත ගන්න දේවල් කියලා හිතට පෙන්වන්න කියනවා. මේවා හිතලා මතලා හත ගන්න දේවල් නැත්නම් හේතුඵල ක්‍රියාකාරීත්වය. බලන්න කියන පේන දේ ඒ වෙලාවෙම හිතලා මතලා පෙන්වනවා නිරයයෙන් පෙන්වන්නේ කියලා. එතකොට පේනවා පේන දේ හේතුඵලයි. අපිට හිතලා මතලා බලන්න බෑ. පේන දේ අහන දේ බලාගෙන ඉන්නකොට පේනවා ඊළඟ සද්දේ අපි දන්නේ නැහැ නිකුත් වෙනවා. කලපදලා වහන්න තියෙනවා. එතකොට අන්න එතෙන්දී බුදුන් වහන්සේ පෙන්වනවා මේ ආයතන ටිකේ ආත්මේ නෑ අනාත්මයි කියලා. චක්කුං අනාත්තා රූපං අනාත්තා. මේ වේතන ආත්මේ නෑ. වෙන අනාත්මයක් තියෙනවා. ඇහත් අනාත්මයි. පේන දේත් අනාත්මයි. සෝතය අනාත්මයම. ඇහෙන ශබ්දය මොකද්ද? ආත්මය පිට එන්නේ නැහැ. ඒක හේතුඵලයි. ඔය හඬන හැම සද්දයක්ම හිතල මතල ඇහෙන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වය. ඊළඟ උදේ දාණය දෙනවා මිනිස්සු වෙලා. අපිට දෙවියන් ඊළඟ මොහොතේ දෙන්න දාන්නේ මේ දේම කියන කියලා කවුරුද නිශ්චය කරන්න පුළුවන්. ඔබලා මේ දේ අනේ අපිට ඉන්දියාප්ප හම්බුනොත් හොඳයි කියලා. අනේ අපිට බත් හම්බුනොත් හොඳයි කියලා. අපි දන්නේ ඊළඟ මොහොතේ අපිට දිවට මොකක්ද? සමහරට ඊළඟ හෙට දවසේ අපිට ආහාර නෝ එතකොට කියන අපිට ආහාර මේක සිදුවීමක් තියෙන දෙයක්. මොකක්ද? නමුත් මේක හේතුඵල ක්‍රියාකාරීත්වයක් තියෙන ලෝකේ. රූප, ශබ්ද, ගන්ධ, රස, තොට්ටබ්බ අරමුණු සියලු දේම හේතුඵලයි. එතෙන්ද බුදුහාමුදුරු කියන ආයතන දිහා අනත්යෙන් බලන්න කියලා. චක්කුං අනත්යමයි, රූපය අනත්තමයි. සෝතය අනත්තයි, ශබ්දය අනත්තයි. රසෝ අනත්තා, ජීවය අනත්තා, රසෝ අනත්තා. ග්‍රාණං අනත්තා, ගන්ධෝ අනත්තා. කායෝ අනත්තා, තොට්ටබ්බ අනත්තා, මනෝ අනත්තා, ධම්මෝ අනත්තා. ඇයි මේ සක්කායට ප්‍රබල පහරක් පද්දන්න තමයි මෙතන කියන්නේ. දැන් මෙතන සංයෝජන ධර්මතාවලින්
සක්කාය දිට්ඨිය විචිකිච්ඡාය සීලබ්බත පරා කාමරාග පටිඝය කැඩුවට මාන්නය උද්දච්චය අවිද්‍යාව අභ්‍යන්තරේ තියෙනවා. දැන් වරක උද්දච්චය නැති වුණත් ආයතනෙට අවිද්‍යාව තියෙනවා. සංස්කාර නිසා. විඥානෙ උපදින නිසා. මේකට ගහන තමයි මේ සිහිය පවත්තන්නේ. එතකොට මේ යට තියෙන අභ්‍යන්තරේ කියවන හිතවිලි ධාරා ටික ඔක්කොම මේ බක්පනාවෙන් යට වෙනවා. දැන් මෙතන මේ ඔක්කොම ගුණ කරන්න කියනවා දැන් මේ වඩාගත් ධර්මතා ගන්න. ඔක්කොම ගුණ කරන්න කියනවා. මේක සෑහෙන කාලයක් අපි වඩාගත්ත නොසුබු ධර්මතා. අසුබු ධර්මතාවද නොසුබු ධර්මතා. මේක බුදුරු ප්‍රත්‍යක්ෂ කරු ලෝකයට අපිට කරුණාවෙන් දේශනා කරපු නොසුබු ධර්මතා. මේ සියලු දේ කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේකෙන් අපිට ලැබුණේ සති සම්පූර්ණයි. මේ සියලු ධර්මයන් එකතු වෙලා අපිට ලැබුණේ ධම්මවිජය සම්පූර්ණයි. අවිද්‍යාව දන්න සංස්කාර ධර්ම. විඥානය දන්න නාම රූප පනවගෙන ඉන්නවා. සලආයතන දන්න පරිච්ඡේද දන්නවා. වේදනාව දන්න තණ්හාව දන්නවා. උපාදානය දන්න භවය දන්නවා. ජාතිය ජරා ව්‍යාධිය මරණය මුල් වෙච්ච තැන දන්නවා. සංස්කාර නිරුද්ධ වුණොත් අවිද්‍යාව නැති වෙනවා කියලා දන්නවා. අවිද්‍යාව නැති වෙන හේතුවෙන් සංස්කාර නිරුද්ධ වෙනවා කියලා දන්නවා. සංස්කාර නෝ විඥානය නිරුද්ධ වෙනවා කියලා දන්නවා. විඥානය නිරුද්ධ නාම රූප පණවන්නේ නැහැ කියලා දන්නවා. නාම රූප පණවන්නේ සලආයතන ක්‍රියාකාරීත්වය විරහිත වෙනවා කියලා දන්නවා. එහෙමනම් පරිශේ පස්සේ එන වේදනාව එන තණ්හාව නිරුද්ධ. තණ්හාව නිරුද්ධ වෙන්නේ හේතුවෙන් ඵලයේ වශයෙන් උපාදානෙ නිරුද්ධ වෙනවා. උපාදානෙ නිරුද්ධ වෙන්නේ ඵලයේ වශයෙන් භවයට තල්ලු කිරීම නිරුද්ධ වෙනවා කියන්නේ. භවයට තල්ලු කියන්නේ ඵලයේ වශයෙන් ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේ දුක් දුම සීල දේ නිරුද්ධ වෙනවා කියලා දන්නවා. මේ හේතුඵල ක්‍රියාකාරීත්වයම දන්නවා. එතකොට දන්නවා සද්ධාව මොකද්ද කියන එක. දන්නවා විරිය මොකද්ද කියන එක. මොකද්ද සතිය සතර සතිපට්ඨාන දන්නවා. වැඩෝ සමාධිය දන්නවා. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, පටිපදා ඥාන දන්නවා. මොකද්ද මේ? සද්ධා විරිය සති සමාධි ඡන්දේ මොකද්ද කියලා දන්නවා. වීරිය මොකක්ද දන්නවා. චිත්තය මොකද්ද දන්නවා. විමර්ශාව මොකද්ද කියලා දන්නවා. දන්නවා. මහා සතර සතිපට්ඨානය දන්නවා. මහා සතර සතිපට්ඨානෙ බුද්ධ ඥානය කියලා දන්නවා. සම්‍යක් ප්‍රධානයක් බුද්ධ ඥානය දන්නවා. සතර ඉද්ධිපාදයක් බුද්ධ ඥානය දන්නවා. සත්‍ය බොජ්ජංගයක් බුද්ධ ඥානය දන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගයක් බුද්ධ ඥානය දන්නවා. චතුරාර්ය සත්‍යයක් බුද්ධ ඥානය. මේ ධම්මවිචය වෙනවා. මේ මොකක්ද? මේ මොකක්ද? මේ ධම්මවිචය වෙනවා. මේ ධම්මවිචය. මේ ධම්මවිචය වෙනවා. මේ සීල ධර්මයන් එකට ගණු වෙනවා. ධම්මනක පුරුක හා සමාන වෙනවා. මේ ධර්මය ධම්ම විජයම වීරිය බවට පත් වෙනවා. බාල වූ කෙලෙස් ධර්මයන්ගෙන් බැහැරෙන්න මහා ප්‍රබල ශක්තියක් ලැබෙනවා. මේ තේරිච්ච නිසාම අපිට මේ කාමයන්ගේ බාලකම වෙනස් වීම ගැන තේරිච්ච නිසාම අපිට වීරිය සම්බොජ්ජංගයක් වෙනවා. බෝධියට උපකාර වෙන ධර්මතාවයක් වෙනවා. මොනවද බෝධිය කියන්නේ? බුද්ධියට උපකාර කරන බොජ්ජාංග වෙනවා. බෝධි අංග වෙනවා. එතකොට මේක විරිය වෙනවා. සතර සම්‍යක් ප්‍රධානීය වෙනවා. එතකොට අපිට කය නිර්පේක්ෂතාවය දැනෙනවා. කය නිර්පේක්ෂතාවය දැනෙනවා. කයේ සිටේ සැබෑදියාව නැති වෙනකොට කයේ බර ගතිය නැති වෙනවා. වීරිය තියෙනවා. ඒක දකිද්දී වීරියත් එක්කම අපිට බොහොම මොකක්ද හම්බෙන්නේ? ප්‍රීතිය හම්බෙනවා. ඔබට ප්‍රීතිය ලැබෙයි කියනවා. ඒ හිතෙන් කයෙන් අතහැරපන් කියනවා. ඊළඟ සිතුවිලි ටික නැති කරගන්න කියනවා. හිතේ කයේ සැබෑදියාව අතහැරගන්න කියනවා. ඊට පස්සේ
හිතේ සිතුවිලි ටික සදාකාලික ප්‍රීතිය දැනෙන්නේ කියනවා. ප්‍රීතිය දැනෙනවා. මොකද බාල කාමයන්ගෙන් ආස්වාදයෙන් ලෙවකා ගියේ හැමදාම වේදනා තුලකටම කියලා දැක්කේ. මේ සියලු දේ අධ්‍යාත්මම දැනෙන ආස්වාදයේ ප්‍රීතිය දැනෙනවා. ප්‍රීතියත් එක්ක පස්සද්ධිය දැනෙනවා. කයේ සිද්දේ සැබදියාව නැති මේ කුණු කයම බරයි. ඒ දරුවන්ගේ බරයි. මේ සේරම බර ඇතුච්චා මොකක්ද තියෙන්නේ? ඒ ඔක්කොම අතහැරලා ගිහලා රොක්කමොළ ශුන්‍යාගාර අවබෝධයේදී අපිට පස්සද්ධිය දැනෙනවා. සමාධිය දැනෙනවා. වර්තමානයේ. ඊළඟට හැම සංස්කාර ධර්මයක්ම අනිච්ච උපේක්ඛාව දැනෙනවා. ඇලෙන්නේ නැහැ. මේ සංකාර උපේක්ඛාවේ මමයි මගේ ආත්මය තියෙනවා. මෙතෙන් යනිමිත්තේදී සංකාර උපේක්ෂාව කියත් තමයි සංඥාව දැනෙනවා. තමයි මොකක්ද සංඥාව දැනෙනවා. වේදනාව දැනෙනවා. කෙනෙක් ඉන්නවා වගේ දැනෙන සංකාර උපේක්ඛාව. සංකාර උපේක්ඛාවේ යෙදෙන්නේ සමාධිය යෙදෙන්නේ ආත්මය තුල. අනිමිත්තදී අපණිතේ ශුන්‍යත සමාධිය අභිභවා ගියොත් පස්ස නිරුද්ධම අන්න එතන බුදුන් වහන්සේ කියන උත්තරීතර පාරිශුද්ධ ධර්මතාවය. යම් කෙනෙක් මෙන්න මේ මඟ පිළිපැදලා මේ විදිහට ගියොත් කල්ප ගානක් දුක් වේදනා වෙන මේ කය මගේ කියලා දරාගෙන මෙතන කල් විසිලා ගිහිල්ලා මේක අපේ කිලවර වෙනවා. මේකේ මෙතන අපේ මොකක්ද? එහෙම මේක හරියට පිළිපැදලා කරොත් මොකක්ද? ප්‍රතිපද ඒක අපේ වැරද්ද. Tamanට වැරදෙනකොට අපි වැරදේ අපේ තේරෙයි සැකේ කියලා. මෙයා වැඩේ කියලා. ඇයි කවුද වරද්දගත්තේ? තමයි. මෙන්න මේ විදිහට සතර සතිපට්ඨානයේ සම්බන්ධ වෙනවා පටිච්ච සම්පදායට. පටිච්ච සම්පදායේ සම්බන්ධ වෙනවා සංයෝජන ප්‍රහීනයට සතර සතිපට්ඨානයේ සම්බන්ධ වෙනවා. මේ අවබෝධයේ පටිච්ච සම්පදායේ අවබෝධය වෙනවා. මේක දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන පටිපදාව අවබෝධය වෙනවා. මේක සම්බන්ධ වෙනවා අරිය සම්මා දිට්ඨිය, දුක්ඛ සමුදය නිරෝධේ පටිපදාව. නෙක්ඛම්මය අව්‍යාපාදය අවිහිංසාව. වාචාව කම්මන්තය ජීවය සීලය. වායාම සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සතිය සතර ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ හැම ධර්මතාවයක්ම එකට ගොනු කරපු දන්වැලක් වෙනවා. මේක වැඩුවොත් මෙහෙම දන්වැල වෙනවා. ඉතින් යම් කෙනෙක් මේ ප්‍රතිපදාවේ හරි ආකාරව මේ ආරණ්‍යයන් මොකක්ද? ආලෝක වේ, සුවඳමයි. මේක පැහැර හැරිච්ච දවසක් වේද මේක ඝන අඳුරකටපත් වෙයි. ඒකට අපිට කරන්න දෙයක් අන්තර දෙකම කරන්න අපිට පුළුවන් මේක කියලා මේ පිටින් මොකක්ද මේක පෙන්ට මම හිතන්නේ පුළුවන් ඇත්ත මේ ගවේෂණයෙන් ගිහිල්ලා ඉදිරියට මේයි කියලා අපි බලාපොරොත්තු ඒකයි. අපි යම් කෙනෙක්ගේ සතුටක් අපි සතුට වෙන අවස්ථාවක් තියෙනවා. අපි සතුට වෙනවා. ඇයි මේ කුණු ගුඩවල් ගැන කියලා නෙමෙයි. මානසික සමතයයි විපස්සනාව ඇල්ලම මූලික මාර්ගය පාදේ අපි සතුට වෙන දවසට. දැන් ඇති අඩිතාලමක්වත් දාගත්තා කියලා. යන්තම් ඇති මොකක්ද? හයිය භෞමිය සරණ මිනිස්සයා යන්තම් අඩිතාලම මේ මිනිත්තු ගල් පර්වත ගැන කියනවා, බෝධි ගැන කියනවා, ආරවා ගැන කියනවා. එතකොට හිතනවා අමනුෂ්‍යයන් ගැන කියනවා, ආරවා ගැන කියනවා, පින් දාන් දෙන ඒවා ගැන කියනවා. ඔය අපිට හිතනවා මේ මිනිස්සු ඔක්කොම සසරේ තමයි. මේ මිනිස්සු ඔක්කොම මොකද්ද? සසරේ තමයි. කවදාද මේ ධර්මතාවය තේරෙන්නේ කියලා.
යම් කෙනෙක් ඇතුලින් එහාට හිතනවා මම යන්තම් තව ටිකක් මේක තුනී කරගත්තා කියලා. ඉදරත් හිතනවා. ටිකක් තව එහාට ගියන් පස්සේ හිතනවා කඩාගත්තා නේද කියලා. ඉතින් එහාට දැන් තවම ප්‍රශ්නයක්. ඒ ටිකක් කිව්වොත් කවුරු හරි මෙතෙන්ට කිව්වොත් අපි ඔක්කොම එතෙන්ට ගෞරව කරනවා. එතන යනවා. ඒක දන්නේ තමා විතරයි. මම හිතන්නේ එතන මේ ස්ථානයේ අවදි වෙයි කියලා අපි මොකක්ද උත්සාහයක් යොදනවා මෙතන. හැමෝම උත්සාහයක් දෙන්න බැරි නෑ. බුදුන් වහන්සේ කවදාකවත් බැරි දෙයක් කවදාකවත් කියන්නේ බැරි දෙයක්. මේක පුළුවන්. මේක මොකක්ද? අපි ඇවිල්ලා තියෙන්නේ මේකට. අපි කවුද කියලා හොයන්න යන්න එපා. ඒක කරන්න බැරි දෙයක්. හොයන්න යන්න එපා. ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන ගෞරවාන්තිකව ඒ කියන දේට පිළිපැදලා යෙදෙන්න. මොකද්ද? එමේ යෙදුනොත් මේ අවබෝධය ඇති කරගෙන මේකෙන් ඉක්මෙන්න පුළුවන් කියලා. අපි අනිවාර්යෙන් දන්න මේ හැමෝටම වීරිය, අධිෂ්ඨානය, ප්‍රඥාව ලැබිලා මේ සංසාරයෙන් ඈතර වෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා ඥාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.